අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් අද 2022 වර්ෂයේ උදා වෙමින් ජනවාරි 1 වෙනිදා ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍ය නිරෝගීමත් සුබ වසරක් ප්‍රාර්ථනා කරනවා. එසේනම් අපි නවග්‍රහ වලල්ල ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. නවග්‍රහ වලල්ල ඔබ දන්නවා ජ්‍යොතිෂය කරුණාකාරණා රැගෙන එන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගයන් ප්‍රනාන්දු මහත්මයා. ඉතින් මේ නව වර්ෂය ආරම්භ කිරීමත් සමග අපේ ඉදිරි වර්ෂයට ලෝකෙට කොහොමද විශේෂයෙන් අපේ රටට කොහොමද මේ ජ්‍යොතිෂ කරුණාකාරණා රැගත් විශේෂ විග්‍රහයක් කරන්නයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා පසුගිය අනාවැකි කීපයක් මේ වන විට සනාත වී තිබෙනවා. අපි ඒ ගැනත් ඔබට නැවත මතක් කරන්න සූදානම් වෙනවා. ඉදිරියට අනාවැකි කීමේදී ඉදිරි රටට කොහොමද බලපාන කාරණා දැනුවත් කරන්න ජ්‍යොතිෂ විග්‍රහය වෙන්නේ කියන කාරණාව බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කරුණු කතා කරන්නට මත්තෙන් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ආයිබෝන් ගයන් මහත්මයා. ආයිබෝන්. ඉතින් ගයන් මහත්මයා අද අපි මුලින්ම අවධානය යොමු කරමු මේ අවුරුදු උදා වුණා. දැන් අවුරුද්ද උදා වෙලා මේ උදා වීම ගැන දැන් හැම වර්ෂයකම අපි පිළිගන්නවා රාත්‍රී 12ට දෙසැම්බර් නම් දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 12ට අපරණ අවුරුද්ද ඉවර වෙලා 12යි 1 වෙනකොට අලුත් අවුරුද්ද උදා වෙනවා කියලා. ඇත්තටම මේකද අලුත් අවුරුද්ද උදා වෙන වෙලාව? එහෙම නැත්නම් උදේ 6ද නැත්නම් අපි සාමාන්‍ය වැඩ පටන් ගන්න උදේ 6 කියලා මේක කරගන්නේ. දැන් උදේ 6ද රෑ 12ද එහෙම නැත්නම් වෙන වෙලාවක් තියනවද? සාමාන්‍යයෙන් අපේ ජ්‍යොතිෂ වේදයට අනුව නව වසර උදා වීම සහ බටහිර ක්‍රමයට ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදායින් කැලෙන්ඩර් ඉවර වෙනවත් එක්කම නව වසරක උදා වීමක් සනිටුහන් කරනවා. ඒක සාමාන්‍යයෙන් සියලුම ලෝකේ සම්මත වෙලා තියෙන දින දර්ශනයට අනුව ඇතිවෙච්ච දෙයක්. එතකොට සාමාන්‍යයෙන් ඔර්ලෝසු කාල වේලාවත් එක්කලා 1:12 සිට 11 වෙනකන් ඒ කියන්නේ රවුමක් ගියාම 11 වෙනකන් පමණයි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 මේ විදිහට 9 10 11 ආයි 12. එතනින් සන්ටුහන් කරනකොට මේ වෙලාවත් එක්කලා එහෙම ඔර්ලෝසු කටු කැරකිවිලා දින ගෙවිලා ඉතින් නව වසරක් උදා වෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදා රාත්‍රී 12න් පස්සේ පහුවෙනිදා ජනවාරි 1 වෙනිදා විදිහට තමයි සාමාන්‍යයෙන් සම්මත ඔර්ලෝසු කාල වේලාවෙන් හඳුන්වන්නේ. ඒ වුණත් නක්ෂාස්ත්‍ර වේදයට අනුව මේ හඳුන්වන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සූර්යාගේ උදාව. සූර්යා උදා වෙන්නේ කීයටද? අපි හිතමු මේ දිනේ උදා වෙනවා සූර්යා 6:20ට කියලා. 2022 ජනවාරි මාසේ වෙනකොට සූර්යාගේ උදාව 6:20ට උදා වෙනවා. ඒ 6:20ත් උදා වෙනොත් එක්කම මේ සූර්යා මුල් කරලා තමයි දිනයක් සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදයට අනුව හැම වෙලේම යොදාගන්නේ. සූර්යා මුල් කරලා තමයි දිනයක් යොදාගන්නේ. ඒ කියන්නේ ගණනය කිරීම සියල්ල කරන්නේ සූර්ය උදාවත් එක්ක. සූර්යා උදාවත් එක්කලා. ඉතින් සූර්ය උදාව සනිටුහන් වෙනකොට ඒ දිනේ පටන් ගැනීම ආරම්භ වීම සිද්ධ වෙනවා. අද දින ශනි දින. එතකොට සෙනසුරු කියන ග්‍රහයට අයිති වෙන දවසකදී මෙන්න මේ ශනි දින 2022 වර්ෂය සූර්ය උදාවත් එක්කලා සිද්ධ වෙනවා. ඒ වුණත් අපි බහුතරයක් අපි රටෙත් නැත්නම් වෙනත් රටවල් වල ඉන්න උදවියත් පුරුදු වෙලා තින්නේ රෑ 12ට ප්‍රීති උත්සව සමරන්න සහ ඒගොල්ලන්ගේ සංස්කෘතියට අනුකූලව වෙන්න. අපේ රටෙත් බෞද්ධ අබෞද්ධ ජනතාව රෑ 12 වෙනකොට තමුන්ගේ නිවසට වෙලා කිරිමුට්ටියක් ළඟ ලෑස්ති කරගෙන තියාගන්නවා ගේ මැද සාලයට කරගෙන කිරි ටික උතුරවන්න. එතකොට 1 වෙනකොට කිරි උතුරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මෙහෙම සාමාන්‍යයෙන් අපි දෙයක් කරනකොට සාමාන්‍යයෙන් ඉන්දික වෙනදට අපි කිරි උතුරවන්නේ නැත්නම් උයන්නේ පියන්නේ ගේ මැද සාලෙද? නෑනේ කුස්සියනේ. නැහැ නේද? එතනකට තමයි ඔක්කොම. ඉතින් වෙනදට කරන තැනම තමයි අපි ලක්ලාස්ති කරගන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. කුස්සියට ශ්‍රියාකාන්තා වඩිනවා කියලා ඒ කාලේ අපේ ජනමතයක් නැත්නම් අපේ අම්මලා කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ දවසේ දෛනික වැඩ ටික කරලා රැට කැම්ප් ටික පිස්සුවට පස්සේ මුළු දැන් ගේ තමයි මේගොල්ලෝ බොහොම කලෙලියට අස් කරන්නේ. ඔව් සියල්ල සුද්ධ පවිත්‍ර කරනවා නේ. මොකද
විශ්වාසයක් තියෙනවා ශ්‍රියා කාන්තාව නැත්තම් සිරියා දේවිය මේ ගෙදරට මුළුතැන්ගේ බලන්න වඩිනවා කියන එක. එතකොට සමහරක් වෙලාවට මේ 31 රෑ වෙනකොට මුළුතැන්ගේ අපේ ගොඩක් බහුතර ගෙවල් වල මස් හට්ටියයි නැත්තම් ඒ බැදුම් ටිකයි ඒ ටිකයි ලෑස්ති කරගෙන මුළුතැන්ගේ පුරවලා. මොකද අවුරුද්ද උදා වුණාම යම් කිසි විදිහකට මත්පැන් පානය කරන උදවියට මත්පැන් පානය කරන්න ප්‍රිය සාද තියෙන උදවියට ඒ දේවල් කරන්න කුස්සිය වෙනම රාජකාරියකට සැරසෙලා. ඉතින් ගේ මැද කවදාකවත් කිරි ටිකක් උතුරන උතුරන්නේ වෙනද උතුරන්න හැනි. එදා දවසේ විතරක් මේ ගේ මැද සාලේ ලෑස්ති කරගෙන කිරි ටික උතුරවන්න. ගේ මැද කියන්න සාමාන්‍යයෙන් ඉන්දික හරි මැදක් වෙනකොට බ්‍රහ්ම එයාගේ පාදය කියන තැන. සමහරක් වෙලාට මේ බ්‍රහ්ම පාදය කියන තැනට යෙදිලා කිරි ඉතිරීම සුබ නැහැ. එතකොට අපි වෙනදා මුළුතැන්ගේ කෑම්පෙසුවා නම් ඒ මුළුතැන්ගේ ලකලෑස්ති කරගෙන අස්පස් කරගෙන පිරිසිදු කරලා මනාව සුවඳ වතුරෙන් කහ වතුරෙන් කුස්සිය පිරිසිදු කරලා ඒ දේවල් කරලා අපේ අම්මගේ අතින් කිරි ටික උතුරවන්න ලිපගිනි මොලවන එක තමයි වඩාත්ම සුබ. ඉතින් රෑ 12ට කිරි ඉතුරුවාට කමක් නැහැ, ඒක වැරද්දක් නෙමෙයි. ඒ වුණත් සූර්ය උදාවත් එක්කල කිරි ඉතිරීම බ්‍රහ්ම මුහුර්තයට අනුව කිරි ඉතිරීම වඩාත්ම සුබදායකයි කියන එකත් මට මේ වෙලාවේ කියන්න පුළුවන්. ඔව් ගණමත දැන් ඔකත් එක තව කාරණාවක් අහන්න මතක් වෙනවා. දැන් කිරි ඉතුරු වීමට ගන්නවනේ වර්ග දෙකක්. එකක් කිරි පොල් කිරි ගන්නව උතුරවන්න, නැත්නම් එල කිරි වගේ ගන්නව උතුරවන්න. මේ දෙකෙන් ඇත්තටම කොයිකද හොඳ කිරි ඉතුරු වීමට? සාමාන්‍යයෙන් කිරි ඉතිරි වීමට පොල් කිරි වගේ දෙයක් යොදා ගැනීම වඩාත්ම සුබයි. එලකිරි යම් කිසි විදිහකට ඒකත් හොඳයි. ඒ වුණත් අපිට වඩාත්ම සුබවාදී වෙන්නේ පොල් කිරි කියන එක තමයි මම අනුමත කරන්නේ. මොකද ඒකේ යම් කිසි විදිහක විශ්වයේ තියෙන ශක්තියක් ඒක රාශි වෙලා ඒ පොල් කිරි වලින් යම් කිසි බලයක් නිපදවනවා. ඒ වගේම පොල් කිරි වලින් ඒ ගන්න පොල් වතුර ටිකත් මේ කිරි හට්ටියට දාලා වතුර ටිකක් අපි කවලම් කරනවනේ පොල් කිරි ගන්නකොට ඒ ටිකත් යොදාගෙන පොල් වලින් කිරි උතුරන එක වඩාත්ම සුබයි. මොකද ඒ දේ හොඳයි කියන එකත් පෙන්වන්න පුළුවන්. දැන් ඊළඟට අපි දැන් අලුත් අවුරුද්දක් ආපු එකේ අපි මේ ගැන කතා කරන්න ඕනේ. මොකද මේ කලින් ඔබතුමා කියපු අනාවකේ බොහොමයක්ම කියපු අනාවකේ 100ක් කියපුවා නම් ඒ 100න් 99කට වඩා මම හිතන්නේ ඒ කියපු ගානම වගේ මේ සාර්ථක වුණා. කියපු අනාවකේ සනාත වුණා. දැන් මට මතකයි ඔබතුමා පහුගිය දවස්වල අපේ නාලිකාවේ සමග කරපු සාකච්ඡාවකදී ඔබතුමා කිව්වා ඉදිරි මාස කීපය තුළ මම හිතන්නේ මාස 2කට විතර කලින් මාස 2ක් වගේ ඉස්සරහට යනකොට ගෑස් පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. ඒක ලොකුවට දරුණුවට යනවා කියලා. දැන් ඒ කියපු කතාව සනාත වෙනවා. මම පෙන්නනවා දැන් මේ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒ ගෑස් සම්බන්ධව ආපු ගැටලුව ඇත්තටම දරුණුවට අදටත් ඒ ගෑස් පිළිබඳ ගැටලුව निराකරණය වෙලා නැහැ. ඉතින් ගෙවල් වල ගෑස් සිලින්ඩර් පුපුරන්න ගත්තා. මේක LP ගෑස් සම්බන්ධව ගැටලුව මතුවෙන. ඔබතුමා කිව්වා ගෑස් සම්බන්ධව ලොකු ගැටලුවක් මතුවෙනවා ඉස්සරහට මේ ශ්‍රී ලංකාව තුල කියලා. ඒ කාරණාව සනාත වුණා. ඉතින් ඒකත් එක්ක ඒ වගේ කාරණා කීපයක් මට සිහි කරන්න පුළුවන්. ඉතින් කාල වේලාවත් එක්ක අපි ඉදිරියට යන්න සූදානම් වෙනවා. දැන් ලංකාවේ මේ අලුත් ආරම්භයත් එක්ක දැන් අලුත් වර්ෂය ආරම්භ වීමත් එක්ක අද පළවෙනිදා දිනය. දැන් මෙතනින් එහාට ඉස්සරහ කාලය ගත්තාම ලංකාව ගැන ජ්‍යොතිර්වේදීන් මතක් කරනවා අනාවැකි කියනවා මේ ඉදිරි කාලය එච්චර හොඳ නැහැ. ඉදිරි කාලය හරිය හොඳයි. ශාස්ත්‍රීය වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙනවා. ඔයගේ විවිධ මත තියෙනවා. දැන් ඇත්තටම අපි ඇත්ත තත්ත්වය සත්‍ය තත්ත්වය කතා කරොත් ලංකාවට මොකද? සත්‍ය තත්ත්වය කතා කරොත් මම සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ. බහුතරයක් ජනතාව පිළිගන්නේ දැන් සූර්ය නක්ෂත්‍රයට අනුව ඉර උදාවත් එක්කනේ අපි මේ ජ්‍යොතිර්වේදයට අනුව කියන්නේ මේ දවස 2022 අවුරුද්ද මෙන්න මෙහෙමයි කියලා. මම එහෙම නෙමෙයි. 2021 අවුරුද්ද ගෙවිලා 2022 ලබන තැනේදී කියන්නේ දින දර්ශකයට අනුව රාත්‍රී 12ට යෙදිච්ච නක්ෂත්‍රයේ වෙලාව ඒ දේවල් උපයෝගී කරගෙන මම කියන්නම් යම්කිසි අනාවැකියක්. එතකොට ඊයේ දිනේ 2021 අවුරුද්දේ
දෙසැම්බර් මාසේ 31 වෙනිදා. ඔව්. දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අපිට සිකුරාදා දවසක් තමයි ඊයේ දිනේ යෙදලා තියෙන්නේ. කියන්නේ 2001 වර්ෂයේ ගෙවල ඉවර කරනවා 2021 අවුරුද්දේ යෙදලා ඉවර වෙන්නේ සිකුරාදා දවසක්. එතකොට මේ සිකුරාදා දවසක් යෙදලා තියෙනකොට ඊයේ දවසේ මේ සිකුරාදා දවසත් එක්කලා ඊට පස්සේ සෙනසුරාදා දවස වෙනවා පළවෙනිදා කියලා දින දර්ශකයට අනුව. ඔව්. එතකොට මේ වෙලාවේදී අපේ කේන්දර සටහනේ කියන්නේ ග්‍රහලෝකේ කන්‍යා කියන ලග්න රාශිය තමයි ඒ වෙලේ කේන්දරේ පිහිටවලා තියෙන්නේ. එතකොට කේන්දර හඳහනකට අනුව කන්‍යා රාශිය පිහිටවලා කන්‍යා රාශියේදී ඒ ලග්නාධිපති ග්‍රහයා ගිහිල්ලා නවතිනවා කේන්දරේ ශනි ග්‍රහය සමග. සෙනසුරු සමග සංයෝග වෙලා නවතිලා තියෙනවා. ශනි බුධ සංයෝගයක් සහිතව මකර කියන රාශිගත වීම හරහා ලග්නාධිපති ග්‍රහයාගේ එච්චර සුභවාදී විදිහට ලෝකායතන කේන්දරයටත් මේ ලංකාවටත් සුබයි කියලා අපිට අකමැත්තෙන් වුණත් සුබයි කියලා කියන්න විදිහක් නෑ. මොකද ඉදිරියේදී යම් යම් බාධක යම් යම් ප්‍රශ්න අපිට ඇතිවෙන්න පුළුවන් කියන අසුභ සංකේතයක් මතයි මේ ග්‍රහ පිහිටීම ආරම්භ වෙන්නේ. එතකොට ඒ වගේම කන්‍යා රාශිය අධිපති ඒ කියන්නේ ලග්නාධිපති ග්‍රහයා කේන්දරේ පස්වෙනි ඉන්නකොට ධනාධිපති ග්‍රහයා වෙන්නේ මේ ලග්න උදාවත් එක්කයි කියන්නේ ඒ වෙලේ 2021 අවුරුද්ද දෙසැම්බර් මාස 31 වෙනිදා රෑ 12ට මේ ලග්න ඒ තිබුණු ලග්නයට අනුකූලව මේ කියන්නේ. එතකොට ධනාධිපති ග්‍රහයා සිකුරු කියන ග්‍රහයා උපත් මේ තියෙන ග්‍රහ පිහිටීමත් එක්කලා කේන්දරේ 12 අධිපති ග්‍රහයත් එක්ක සංයෝග වෙනවා. 12 යන්නේ හැම වෙලෙම කියනවා අපිට වියදම් පාර්ශවයේ වැඩි වෙන්න පුළුවන් කියන එක. එතකොට වියදම් පාර්ශවයේ වැඩිවීමේ යම්කිසි අසුභ විදිහට බලපාන අවුරුද්දක් වෙනවා. මොකද අපේ ධනාධිපති ග්‍රහයා සිකුරු නම් ඒ ලග්න උදාවත් එක්කලා ඒ ග්‍රහයා සංයෝග වෙන ප්‍රධානම ග්‍රහයා තමයි හිරු. සූර්යා අස්තයි රාත්‍රී 12ට. සූර්යාගේ බලය සම්පූර්ණයෙන්ම බලයක් නැති සූර්ය අස්තයි කියන්නේ සූර්යාගේ බලයක් නැති වෙලාවක්. එතකොට කන්‍යා රාශියෙන් 12 වෙනි අධිපති ග්‍රහයා 4 වැන්නේ සිකුරු සමග සංයෝග වෙන වෙලාවකදී ඉදිරි කාල වකවානුවේදී රටේ ජනතාවට ආර්ථික වශයෙන් යම්කිසි අවැඩ නැත්තම් අතේ තියෙන මිල මුදල් වියදම් වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඒ වගේම තව දෙයක් හොඳ පැත්තකුත් මම දකිනවා. මේ තියෙන රටේ තියෙන මූල්‍ය අර්බුදයක්. ඒ අර්බුදයට යම්කිසි ඒ කියන්නේ 12 විදේශ සම්බන්ධ අපිට මිත්‍රශීලී රටවල් නැත්නම් අපිට විදේශ සම්බන්ධතා ඒ වගේ දේවලුත් ගැන කියවෙනවා. එතකොට අපේ රටේ ජනතාවට යම් යම් ප්‍රශ්න වුණත් විදේශයකින් නොවරදවාම් විදේශ රටවල් වලින් 2022 අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ මේ මූල්‍ය අර්බුදයේ විසඳන්න ආධාර මේ ලංකාවට නොවරදවාම් ලැබෙනවා. 2022 අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ විදේශ ආධාර විදේශයෙන් ලැබෙන දේවල් අපිට ලැබෙන්න පුළුවන් හොඳ පැත්තකුත් තියෙනවා. ඒ වගේම විදේශයෙන් සිට එන රෝග බය නැත්තම් යම්කිසි සමාජයට නැවතත් මේ රෝග බය පැතිරීමේ අවදානමක් සහිතමයි 12 අධිපති ග්‍රහය ධනස්ථානයේ අධිපති ග්‍රහය සමග කේන්දරේ සිව්වැන්නේ ජනිත වෙන්නේ. ඔව් ගන්නත ඒකත් එක්කම පොඩි දිග්ගක් බලාපොරොත්තු වෙනවා. දැන් අපිට දැන්ටත් කොරෝනා ව්‍යසනය අපිට තවම පවතිනවා ලංකාව තුළ ඒ බිය තියෙනවා. මේ කොරෝනාම තව ප්‍රභේදයක්ද නැත්නම් වෙනත් වෙච්ච කාරණාවක්ද ඔබතුමා අදහස් කරන්නේ? ඔව්. මෙහෙම අපි එහෙම අරන් බැලුවම ඒක ඉදිරි කාලවකවානුවත් එක්කලා ඉදිරි කාල සීමාවේදී මේ දේවල් පොඩ්ඩක් වැඩිපුර ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියන එකත් පේන්නන්න වෙනවා. හේතුව කේන්දරේ තුන්වෙනි කොටුව. සාමාන්‍යයෙන් තුන්වෙනි කොටුවෙන් කියන්නේ අපේ ගමන් බිමන් දැන හඳුනුම්කම් සංනිවේදනය ඒත් එක්කලාගේම යාළු මිත්‍රාදීන් ගැන කියවෙන කේන්දරේ වික්‍රමස්ථානය ගැනයි කියන්නේ. එතකොට මේ කන්‍යා රාශියත් එක්කලා අපේ ලංකාවට මේ අවුරුදු 10ත් එක්කලා
කේන්දරේ තුන්වෙනි කොටුවේදී කුජග්‍රහයා බලවන්තයි. කුජග්‍රහයා බලවන්ත වෙනකොට රුද්‍රයේ අධිපති ග්‍රහයා බලවන්තයි. සහ චන්ද්‍රයා කියන ග්‍රහයා මානසික සිතිවිල්ල නැත්තම් අපේ පැවැත්ම අපේ හැදියාව සංවරකම දුර්වල වෙනවා චන්ද්‍රයා නීච වෙච්ච හින්දා. එතනදී කේතු කියන ග්‍රහයාගෙන් පෙන්නනවා කේතු ග්‍රහයා සතුරු වෙලා තියෙන අවස්ථාවකයි මේ අවුරුදු උදා වෙන්නේ. රාත්‍රී 12ට කේතු දුර්වලයි කියන්නේ හැංගිච්ච ලෙඩ හැංගිච්ච රෝග බය අපිට ඇහැට පේන්නේ නැති දේවල් අපි කරා නැවත එන්න පුළුවන් පුංචි අවදානමක් සහිතවයි මේ අවුරුද්ද උදාවක් වෙන්නේ. එම නිසා අපේ රටේ ජනතාව මේ වෙලාවේ ගොඩක් අවබෝධයෙන් යුක්තව වැඩ කරන්න ඕන වර්ෂයක් විදිහට මට මේ වෙලාවේ ඒ උදාවත් එක්කලා තියෙන ග්‍රහ පිහිටීමත් එක්කලා කියන්න වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒකත් එක්කම දැන් ජ්‍යොතිෂ අදහස් ගැන විමසලා බලනකොට කෙනකෙනා අදහස් මතු කරනවා මේ එන වර්ෂය හරි හොඳයි. ඒ වර්ෂය තුල ධන සම්පත් අපි හැංගිලා තියෙනවා ධන නිධාන මතු වෙනවා. ඒක නිසා රටට හොඳ කලක් යනවා කියන කතාව. එහෙම දෙයක් ඇත්තද? ධන නිධාන කියන දේ අරන් බලුවොත් සාමාන්‍යයෙන් මේ ලංකා ධර්ණිතලය මහා නිධාන කන්දරාවකින් මහා සන්පත් කන්දරාවකින් තිබිච්ච රටක්. ආයි නැවත මතුවෙන්න නිධානයක් නෑ මේ රටේ. මොකද මහා සයුරෙන් වටවෙච්ච ස්වර්ණමය දූපතක්. ඉතින් මේ ස්වර්ණමය දූපතේ සිටින පාලකයෝ නැත්තම් ඒ පාලනය කරන උදවිය මේ රට හරියට පාලනය කරන්න නැති එකයි යම්කිසි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒත් එක්කලා වගේම මේ රටේ නැවත වාරයක් ධන නිධාන මතුවෙන්න තරම් දෙයක් නැහැ. මේ රටේ අතීතයේ ඉඳලම ධන නිධාන වලින් පිරිච්ච රටක්. ඉතින් සමහරක් ජ්‍යොතිර්වේදියෝ අනාවැකී කියනවා ඒත් එක්කම ලග්න පලාපල කියලා කියනවා. ලොතරයි දිනුම් තියෙනවා ලග්න 4කට සුබයි ලග්න 6කට හොඳයි. ඉතින් එහෙම කියලා හරි ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. දැන් හැමතැනම ජ්‍යොතිෂ විග්‍රහයක් කියලා ලග්න පලාපල කියනවා. ඔව්. ඒක රැල්ලකට කියන දෙයක්. ඒ හින්දායි මම ලග්න පලාපල කියන එකෙන් පොඩ්ඩක් වළකින්නේ. ලග්න පලාපල කිව්වම ඒ රැල්ලට හසු වෙන කෙනා වගේ මමත් ඒ විදිහට යනවා කියන එක මට දැනෙනවා. මොකද රැල්ලට අපි හැම දෙයක්ම මේ තියෙන ජ්‍යොතිර්වේදය පාවිච්චි කරන්න හොඳ නැහැ. ලොතරයි දිනුම් ලග්න 6කට තියෙනවා කියලා මම මේ ළඟදී channel එකකින් දැක්කා. එතකොට දැක්කම හිතන්නකෝ ඉන්දක අපි හිතමුකෝ යම්කිසි ලොතරයියක් කියලා. මේ ලොතරයි ඇදෙන්නෙත් අවුරුද්දකට කෝටි ගාණක් ඇදෙන එක ඇදෙන්නෙත් එකපාරක් වෙන්න පුළුවන්. එතකොට ඔය කියන ජ්‍යොතිර්වේදීන් හැමෝම කියනවා ලග්න 6කට තියෙනවලු. එතකොට ලග්න 6කට තියෙනකොට මේ අවුරුද්දට මේ එකපාරක් ඇදෙන එක හොඳට හිතලා බලන්නකෝ. එයා කියනවා මේ මාසෙත් කියනවා ලග්න 6කට තියෙනවා කියලා. ඊට පස්සේ ලබන මාසේ කියනවා ලග්න 2කට හරි 3කට හරි තියෙනවා ධන නිධාන ධන සම්පත්. ධන සම්පත් තියෙනවා කියලා ඉවල මේ ඔබවම තමයි මේ කට්ටිය මුලා කරන්නේ. මොකද ඔබේ අවධානය දිනා ගන්න විතරයි මේ දේවල් කරන්න. මම ඒක වග කීමෙන් බයක් නැතුවම කියනවා ජ්‍යොතිර්වේදියෙක් හැටියට හැම දෙයක්ම සමහරක් උදවි මිත්‍යා දෘෂ්ටික මතවලට ගෙනියන්න මේ ධර්මය පාවිච්චි කරවීමක් සිද්ධ කරනවා. එතන තවත් දෙයක් කර මේ ගන්නවත දැන් ඔය කෙනෙකුගේ ලග්නේ සමහරට එක වුණාට තමන්ගේ ග්‍රහ පිහිටීම මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඔබට ධන වාසනාවක් තියෙනවද නැද්ද කියන එක බලා ගන්න ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියාගෙන් බලා ගන්න. ඒ ඇරෙන්න ඔබ මේ යම්කිසි නාලිකාවලින් කියන විදිහට ධනවාසනාව විශ්වාස කරලා ඊට පස්සේ දේ නොලබුණාම ඒ නාලිකාවටත් බැනලා ඊට පස්සේ මේක බොරු මේ දේවල් නැහැ ඒ කියන කමෙන්ට් එකක් දාන්න නැතුව ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදී මහත්තයා හෝ මහත්මිය හම්බ වෙලා ඔබ විශ්වාස කරන කෙනා හම්බ වෙලා මේ දේ බලාගත්ත නම් හොඳයි. මම කොහොමත් ඔබට යෝජනා කරන එකම දේ තමයි ධනවාසනාව අපේ තිබ්බත් නොතිබුණත් අපේ උත්සාහය අපේ ධෛර්යය අපේ කැපවීම අපි ඒකට යොදන අදිෂ්ඨානය තමයි ලොකුම දියුණුව. ඉතින් ඒ දියුණුව කරා යන්න ඔබත් උනන්දු වෙන්න ඕන කියන එකයි මට උනන්දුව මතනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නේද? කැපකිරීම උනන්දුව මත. දැන් ගෑන් මතය දැන් ඉස්සරහට ගත්තාම තව එන මතයක් තමයි අදහසක් තමයි ආහාර හිඟයක් ඇති වෙනවා. කන්න බොන්න ලංකාවට නැති වෙනවා කියන කාරණාව.
ඒ ගැන ඇත්තටම කොහොමද තත්ත්වය? ආහාර හිඟයක් කියන දේ යම්කිසි විදිහකට අපිට තරමක් ඇතිවෙන්න පුළුවන් කියන මතයට එන්න වෙනවා. හේතුව කේන්දරේ ධනාධිපති ග්‍රහයා ව්‍යයාධිපති ග්‍රහයත් සමග සංයෝගයක් ඇතිවෙන වෙලාවක කේන්ද්‍රයේ සිව්වෙනි කොටුවේ සිකුරු සහ හිරු ග්‍රහයා ගමන් කිරීම තුළින් යම්කිසි විදිහකින් ආහාර රටාව පිළිබඳව යම්කිසි අපිට ප්‍රශ්නයක් සුළුවට හරි පැනනගන්න පුළුවන් කමක් ඇතිවී. හේතුවක් විදිහට 2022 අවුරුද්ද සුවිශේෂී අවුරුද්දක් සුවිශේෂී මාසයක් වෙනවා අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ 12 වෙනිදා රාහු කේතු කියන ග්‍රහයන්ගේ සංයෝගයක් නැත්නම් රාශි මාර්වීමක්, ඒ වගේම සූර්ය උදාවත් එක්කලා සිද්ධ වෙන සූර්යා මීන රාශියෙන් මේෂ රාශි ගතවීමත් සහ ගුරු මාරුවත් සහ සෙනසුරු මාරුවත් මේ අවුරුද්දේ ග්‍රහයි 5 දිනක් එකවර මාරු වෙන අප්‍රේල් මාසයේ සුවිශේෂී විදිහට බලපාන ග්‍රහ මාරු පිරිච්ච මාසයක්. ඒක මම අනිවාර්යයෙන්ම මේ channel එක හරහා නාලිකාව හරහා වෙබ් channel එක හරහා ඉදිරියට ප්‍රකාශ කරනවා. ඒක අනිවාර්යයෙන්ම ඉදිරියට ප්‍රකාශ කරනවා. මොකද අපි මේ දේ කරන්නේ බොහොම සද්භාවයෙන්. මුදලක් අපේක්ෂාවෙන් නෙමෙයි. ඉතින් සද්භාවයෙන් කරන මේ දේ මුදල් ලාභ අපේක්ෂාවෙන් කරන්නේ නැහැ කියන එකත් මම මේ වෙලේ කියන්න වෙනවා මාධ්‍ය වෙත. ඒ වගේම තමයි හරි දේ හරි විදිහට කියනවා. 2022 කියන්නේ ග්‍රහ යුද්ධ කිහිපයක් ග්‍රහ යුද්ධ රාශියක් තියෙන දෙයක්. එතකොට පෙබරවාරි මාසේ 16 වෙනිදා කුජ සහ සිකුරු කියන ග්‍රහ යුද්ධයක් පවතිනවා. කුජ සහ සිකුරු කියන ග්‍රහ යුද්ධයේ පැවතීමත් එක්කලා එතනදී සිකුරු කියන ග්‍රහයාගේ ජයග්‍රහණයක් ලබනවා. මේ කටයුතු වලින් මේ ජයග්‍රහණය හරහා කලාත්මක දේවල් වලට කලාකරුවන්ට තරමක් හොඳ කාලෙකුත් තියෙනවා. නිර්මාණ කරන ඒ නිර්මාණශීලීත්වය අගයන නව නිර්මාණ ඒ දකින්න පුළුවන් යම්කිසි දෙයක් මේ ලංකාව තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මාර්තු මාසේ 2 වෙනිදා බුධ සහ ශනි කියන ග්‍රහ යුද්ධයක් තියෙනවා. මෙතනදී බුධ ග්‍රහයා පරාජය වී ශනි ග්‍රහයා ජයග්‍රහණය ලැබීම තුළින් සාමාන්‍යයෙන් කේන්දර හඳහනට අනුව ග්‍රහලෝකයේ පෙරලියක් වෙන එකෙන් දේශපාලන කරලියේ යම්කිසි බලපෑමක් වෙන ජනයාගේ මත විචාරණයක් හෝ නැත්නම් ජනයාගේ පෙරලියක් සිද්ධ වෙන්නත් පුළුවන් වෙන යම්කිසි හේතුකාරක වෙන දෙයක් සිද්ධ වීමට නියමිතව තියෙනවා. ඒ වගේම මාර්තු මාසේ 6 වෙනිදා නැවත වාරයක් ඔන්න කුජයි සිකුරු ආයි යුද්ධයක් දාගන්නවා. ඒ ග්‍රහ යුද්ධෙදී ආයි නැවත වාරයක් සිකුරු ග්‍රහයා යුද්ධයග්‍රහණය ලබනවා. අඟහරු ග්‍රහය පරදිනවා. සිකුරු සන්තෝෂයට සතුටට සමගියට සාමයට සහ ප්‍රීතියට විනෝදාස්වාදයට අධිපති ග්‍රහයක්. එතකොට කුජ ග්‍රහයා සාමාන්‍යයෙන් රුධිරයට ලේ ධාතුවට සහ ලෙඩ රෝග ඇති කරන්න අධිපති ග්‍රහයක්. කුජ ග්‍රහය මෙතනදී පරාජය වෙලා සිකුරු දිගින් දිගටම ජයග්‍රහණය කරනකොට ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ ජනතාවගේ හැසිරීම් රටාවේ අවඩක් සිද්ධ වුණොත් අපිට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ හින්දා මම කියන හැම දෙයක්ම මේ ග්‍රහ යුද්ධ, ග්‍රහ මාරු, රාශි මාරු සහ ඒ දේවල් හරියාකාරව බලලා තමයි කියන්නේ. ඒ වගේම මාර්තු මාසේ 23 වෙනිදා නැවත ග්‍රහ යුද්ධයක් ඇති වෙනවා බුධ සහ නැච්චුන් කියන ග්‍රහය. එතනදී බුධ ග්‍රහය නැවත වාරයක් පෙරදෙලා මේ නැච්චුන් ජයග්‍රහණයක් ලබනවා. ඒක එච්චරටම ලොකුවට අපිට බලපාන්නේ නැහැ. දුරස්ත භාවයේ හින්දා. ඒ වුණත් අප්‍රේල් මාසේ 5 වෙනිදා නැවත කුජ සහ ශනි යුද්ධයක් ඇති වෙනවා. එතනදී විතරක් ඔන්න සෙනසුරු ග්‍රහය ජයග්‍රහණයක් ලබනවා. සෙනසුරු මේ ජයග්‍රහණය ලබලා යන්නේ යාගම ශාස්ත්‍රීය රාශියට නැත්නම් කුම්භ රාශියට. කුම්භ රාශිය සාමාන්‍යයෙන් කියනවා වායු සම්බන්ධව බයක් ඇති වෙනවා කියලා මම ඉස්සෙල්ලා කලින් අනාවේක වෙල කිව්වේ. මේ සෙනසුරු ග්‍රහයා බයක් නැතුව යනවා තමුන්ගේම රාශියට. එයා වායුවට අධිපති ග්‍රහයෙක්. ශනි වාතයට නැත්නම් වායු ලෙඩ ඇති කරන්න පුළුවන් සහ ඒ වායුවෙන් ආශ්‍රිතව ඇති වෙන බලපෑම් ඇති කරන්න පුළුවන් ග්‍රහයෙක්. ඉතින් මෙයා මේ කුජව පරාජය කරලා සෙනසුරු ජයග්‍රහණයක් කරනවා කියන්නේ
ලෝක ආයතන කේන්දරයේ ප්‍රබල රටවල් දෙකක් එකට ඝර්ෂණය වෙන්න පුළුවන් කියන නැත්තම් ඝර්ෂණය වෙන්න පුළුවන් අමක් ඇති වෙන ග්‍රහ බලපෑමක් ඉදිරියේදී අපිටත් ලෝකෙටත් දැනගන්න හම්බ වේවි. මම ඒක ඊළඟ ප්‍රශ්නයකට අහන්න ඇත්තටම ලෑස්තිනේ ඔබතුමා ඒක කියපු කෙනා මම එතනින් පොඩ එහාට යන්නම්. දැන් මේ ලෝක කේන්ද්‍රය ගැන ගත්තාම ඒ ලෝක ඔය ගැටුම ඒ කියන්නේ ලෝක රටවල් දෙකක් අතර මේ සිද්ධ වෙන ගැටුම ගැන තව විස්තරයක් සඳහන් කරන්න කැමති නම් වඩා හොඳයි ඒක. ඔව් කුජකින් කියන්නේත් බලය සහ සෙනසුරුගෙන් කියන්නේත් පැවැත්ම කියන එක. එතකොට කුජගෙන් කියන මේ බලය සහ සෙනසුරුගෙන් කියන්නේ පැවැත්ම. එතකොට සිකුරුගෙන් කියන්නේ සන්තෝෂයෙන් නැත්නම් සමගිය ඒ දේව සතුට. එතකොට හේතුවක් විදිහට ග්‍රහ කේන්දරවල සහ නක්ෂාෂ්ටවල මේ සිකුරුගෙන් ඉපදෙච්ච නැකත්තිමේ උදවියට තියෙන්නේ මධ්‍ය කියන නාඩිය. සහ කුජගෙන් ඉපදෙච්ච මුවසිරස ඒත් එක්කලාගෙම සිත දෙනට කියන නක්ෂාෂ්ටවලින් ඉපදිච්ච කට්ටියටත් තියෙන්නේ මධ්‍ය කියන නාඩිය. සහ සෙනසුරු ග්‍රහයකින් ඉපදිච්ච නැකත් තුනක් තියෙනවා අනුර නැකත ඒත් එක්කලාගෙම සෙනසුරුගේ නක්ෂාෂ්ට තුන ආරම් බැලුවාම ඒ උට්ටපුටප නක්ෂාෂ්ටය සහ ඒත් එක්කලා වගේම පුෂ නැකත මේ නැකත් තුනත් අයිති වෙන්නේ මධ්‍ය කියන නාඩියට. හේතුවක් විදිහට දකිනවා සාමාන්‍යයෙන් දුක හෝ සතුට සෙනසුරු දුකට අධිපති ග්‍රහයෙක්. එතකොට දුකට අධිපති ග්‍රහයාගෙන් කියනවා දුකක් වුණත් අපි ගන්න ඕන හැම දෙයක්ම බොහොම මධ්‍යස්තව. සතුටක් වගේ දෙයක් ලැබුවත් ඒ සතුට අපි ලබා ගන්න ඕන බොහොම මධ්‍යස්තව. ඕනම දෙයක් ඕනට ඕනම නැහැ කියනවා. ඒ වගේ. එතකොට කුජගෙන් කියනවා බලය ගැන. බලය කියන දේත් මෙතනදි සීමා කරලා මධ්‍ය රේඛාවට හසුරවන්න කියන එක පෙන්නනවා. ඒ බලය පාවිච්චි කරන්න ඕන මධ්‍ය කියන නාඩියෙන්. එතකොට මේ නක්ෂාෂ්ට්‍ර තුන මේ ග්‍රහය තුන් දෙනාගේම එකම නාඩියක් යෙදෙන්නේ මේ හේතුව මතයි. අපේ රටේ වෙන්න පුළුවන් වෙන රටක වෙන්න පුළුවන් මේ කුජ ග්‍රහයකින් කියන බලය අසීමාන්තිකව මේගොල්ලෝ ලබාගෙන අනිත් කෙනාව පාලනය කරන්න හදනකොට මෙතනදී ලොකු ඝර්ෂණයක් ඇති වෙනවා. එතකොට සෙනසුරු කියන ග්‍රහය දුකට අධිපති ග්‍රහය බැවින් එතකොට මේ ග්‍රහ යුද්ධයේදී බලය අසීමිතව ලබා ගන්න කෙනා අනිත් කෙනාව දුකට පත් කරවීම සිද්ධ වෙනවා. මෙතනදී සිද්ධ වෙන ප්‍රබල ග්‍රහ යුද්ධයේ හේතු කරගෙන යම්කිසි අවඩක් වෙන්න පුළුවන් ලෝකායතන කේන්දරයට. එතකොට ඒක සමස්ත ලෝකෙටම අපේ රටට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙටම බලපානවා. එතකොට මේ දේවල් වලින් අපිට වළකින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බෞද්ධ ආගමේ විදිහට නම් මෛත්‍රී කිරීම. නැත්තම් කතෝලික ආගමේ කෙනෙක් විදිහට නම් ඒ ජේසුස් වහන්සේගේ ධර්මය තුල පිහිටවල වැඩ කටයුතු කිරීම. අල්ලා දෙවියන් අදහන කෙනෙක් නම් මුස්ලිම් ආගමික කෙනෙක් නම් ඒ දෙවියන් අදහන විදිහට යම් කිසි විදිහකට ධර්මානුකූලව ජීවත් වීම. හින්දු භක්තිකයන්ට පුළුවන් ඒ විදිහට හැසිරීම. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන්ම අපේ රටටත් ලෝකෙටත් අවශ්‍යම වෙන කාලයක් විදිහට තමයි මට නම් මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ගන්නවද දැන් ඊට පස්සේ ඊළඟ කාරණාව ගැන ගනිද්දී මේ ලෝකෙට උල්කාපාත හෝ වෙන පිටස්තර ජීවීන් පැමිණීම හෝ වෙන මොකක් හරි කඩා වැටීමක් හෝ දෙයක් ලෝකෙට පහර දීමක් හරි දෙයක් පිළිබඳව විටින් විට ජ්‍යොතිෂවේදීන් කියනවා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකද්ද මේ කාරණාව? එහෙම දේවල් ඇත්තටම තියෙනවද? නැත්නම් උල්කාපාත හෝ යම් දේවල් කඩා වැටීමේ අවදානමක් තියෙනවද ලෝකෙට ලංකාවට විශේෂයෙන්? යම් සුළු උල්කාපාතයන් කඩා වැටෙන්න පුළුවන්. ඒ කියලා මහා ලොකු උල්කාපාතයන් ලෝකෙට කඩා වැටීමක් නැහැ. ඒ වගේම ලෝක ආයතන කේන්දරයට අනුව තියෙන ග්‍රහ පිහිටීමත් එක්කලා කේන්දරේ ධර්මාධිපති ග්‍රහයා ගුරු ශක්ෂික වෙනවා අප්‍රේල් මාසේ සහ 12 වෙනි අධිපති ග්‍රහයා බලවන්ත වෙනකොට ලෝකය පාලනය කරන මනුලෝව පාලනය කරන විශ්වයේ තියෙන ශක්තියක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බෞද්ධයෝ විදිහට විශ්වාස කරන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න පෙර උන්වහන්සේගේ දේශනාවක් නැත්නම් ශ්‍රීමුකයෙන් දේශනා කරලා තියෙනවා මගේ මේ බුද්ධ ශාසනය අවුරුදු 5550ක් පවතිනා තුරාවට රැකෙනවා. ඒ රැකගන්න දීපේ මේ ශ්‍රී ලංකා දීපේ පමණයි අන්තිම වෙනකම්.
එතකොට ඒ බුදුහාමුදුරුවන් වහන්සේ දිවස් නානයෙන් බලලා නාන 72ක් ඇති උන්වහන්සේට මේ හැම දෙයක්ම ලෝකේ දකින්න පුළුවන්. ඒත් එක්කම පෙර සංසාරේ මේ භවයේ සහ ඉදිරියට වෙන්න තියෙන දේ පවතින ධර්මයේ තියෙන පවතින රට උනත් බලන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ ඒ ධර්මයේ තුලින් ඒ දේශනා කරපු දේ කවදාකවත් බොරුවක් වෙන්නේ නැහැ. ඒ සත්‍යයක්. ඉතින් ඒ හින්දා මේ ලංකා දීපයට කිසිම උල්කාහ පහතයකින් ඒ කියන්නේ ග්‍රහ වස්තුවකින් හානියක් වෙන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. හැබැයි යම් තාස්තවාදී ක්‍රියා නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා මිනිස්යන් විසින් කරන දේවල්. මිනිස්යන් විසින් කරන දේවල් ඇරෙන්න ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන ලොකු ප්‍රචණ්ඩකාරී දෙයක් ඒ කියන්නේ ග්‍රහ වස්තුන් වලින් සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටට වර්ෂයේ මැද භාගයේ විතර වෙනකොට ජලය සම්බන්ධව ප්‍රශ්න ඇතිවීම මොකද චන්ද්‍රයා නීච වෙච්ච වෙලාවක මේ අවුරුද්ද උදාවත් එක්කලා චන්ද්‍රයා වෘශ්චික රාශිය නීච වෙච්ච වෙලාවක් හින්දා ජලයෙන් පීඩා විඳීම සිද්ධ වෙන්න පුළුවන් කියන අවදානමත් අපිට කොයි කාලේ වගේද ගන්න පුළුවන්. මොකද චන්ද්‍රයාගේ දිනචර්යාවට අනුව මාස 2ක් විතර යනකොට යම්කිසි විදිහකට වතුරෙන් අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එක පෙන්නනවා ඉදිරියට. අපි අවසාන වශයෙන් යොමු වෙන්න සූදානම් වෙනවා මේ දේශපාලන පැත්තට. ඔබතුමා යම් දෙයක් කියාගෙන ආවා. ඒක ඊට පස්සේ තව ටිකක් අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් දේශපාලන වටපිටාව ගත්තාම ඇත්තටම දැන් අනාගතය වෙනකොට දැන් මේ අවුරුද්ද මෙහෙම ගෙවිලා යනකොට අතරමඟදී මොන වගේ පැත්තට මේ දේශපාලන වටපිටාව වෙනස් වෙයිද? නැත්නම් කලකිරීම දේවල් නොයෙක් දේවල් තාඩන පීඩනත් එක්ක තමයි දැන් මිනිසා දැන් හිර වෙලා ඉන්නේ. දේශපාලන ඇඟිල්ල දික් කරමින් ඉන්නේ. එතකොට මිනිස්සු ඇටියට චෝදනා කරනවා මේ රජය තමයි මේ දේ කරන්න කියලා. එතකොට දැන් මේ වටපිටාවත් එක්ක ඉස්සරහට කතා කරනකොට මොන වගේ වටපිටාවක් වෙයිද? එහෙම අරන් බැලුවම මේ රටේ දැනට පවතින රජය යම් කිසි විදිහකට මේ ව්‍යසන නැත්තම් මේ ප්‍රශ්න හින්දා යම් කිසි ගැටලුකාරී තත්වයකට පැනලා තියෙන මොහොතක්. ඒ වගේම රටක ඉන්න පුරවැසියෙක් විදිහටත් ඒ කියන්නේ මේ තියෙන ජ්‍යොතිර්වේදයට අනුවත් අපි රජයට පක්ෂපාතී හෝ රජයට විරුද්ධව කතා කිරීම සුදුසු නැහැ. ඒ වුණත් අපි කියන්න තියෙන තීරණය නැත්නම් මේ ජ්‍යොතිර්වේදයට අනුව කියන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වනේ 2022 අවුරුද්දේ මාර්තු මාසෙ විතර වෙනකොට අපිට විදේශයකින් විදේශ රටවල් වලින් ඩොලර් ලැබෙන්න පුළුවන් විනිමය මුදල් විනිමය ලැබෙන්න පුළුවන්. මොකද හේතුව සිකුරුත් එක්කලා මේ රාජ්‍යකාරක හිරු කේන්දරයේ සිව්වෙනි කොටුවේ ධනුරාශියේ සංයෝග වෙනවා. ඒ සංයෝග වීමත් එක්කලා මාර්තු මාසේ 15 වෙනිදායින් පස්සේ හිරු ග්‍රහය ගමන් කිරීමක් සිද්ධ වෙනවා මීන රාශියට. හිරු මීන රාශියට ගිහිල්ලා මිත්‍රශීලී රාශියකට ගමන් කිරීම තුලින් මිත්‍ර රටවල් නැත්තම් විදේශයකින් විදේශ ආධාර අපේ රටට ගලාගෙන එයි. ඒ දේවල්ෙන් රාජ්‍ය පාලනය කරන උදවිය ඒ දේවල් බේරගෙන වැඩ කටයුතු කිරීම තමයි වඩාත් මැනවින් කරන්න අවශ්‍ය. එහෙම නැත්නම් විදේශයක ඉඳලා අපිට ලැබෙන ආධාර උපකාර අපිව බේරගන්න පුළුවන් අපිට වැටිච්ච වලින් ගොඩ ගන්න විදේශ ආධාර නොවරදවාම ලැබෙනවා කියන එක මම සහතික කරලා වගකීමෙන්ම කියනවා. මේ උදාවෙච්ච නවවසර ලක්වාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් බෙහෙවින්ම වඩා සුබදායක වෙන නවවසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අදහන ධර්මය අපි අදහන ආගම අපි හරියට අදහැවුවොත් අපිට මේ කිසිම අතුරුාන්තරාවක් නැත්නම් බාධාවක් නොවි අපිට මේ දේවල් වඩාත්ම සාර්ථක කරගන්න පුළුවන් කියන එක මං විශ්වාස කරනවා. තදින්ම ඔබත් ඔබේ ධර්මය ඔබේ ආගම විශ්වාස කරලා වැඩ කටයුතු කරන්න ඔබට ජයෙන් ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. ඔව් ආගමක වැරදි දෙයක් කියලා දෙන්නේ නැහැ. තමන්ගේ ආගමට අනුකූලව කටයුතු කරනවා නම් මේ සියලු ප්‍රශ්න නිරාකරණ ගැනීමේ හැකියාව තියෙනවා. එසේනම් අපි නවග්‍රහ වලල්ලෙන් සමුගන්නෑ සූදානම්වන්නේ ඉදිරි සතියේදී නැවත හමු වෙන බලාපොරොත්තු වෙන. අද අප සමග එකතු වුණා සුපුරුදු පරිදි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගායන ප්‍රනාන්දු මහත්මයා. එනම් බොහොම ස්තුතියි ගායන මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්.